right. කොළඹ යුගයේ පළමු තරංගය. මොකද්ද මේ කොළඹ යුගයේ පළමු තරංගය කියලා කියන්නේ? අපි කිව්වා 19 වෙනි සියවසේ එවත්තන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී 1815 දී මේ රට යටත් කරගත්තා. එතකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව 818 848 සන්නද්ධ දරගල දෙක ඇති වුණා. මේ සන්නද්ධ දරගල දෙකම අපි පරාජයට පත් වුණා. ඊට පස්සේ 48 අරගලේ පරාජයට පත් වීම සමග පරාජයට පත් වීම පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව මතවාදී අරගලයක් ගොඩ නැගුණා. මෙන්න මේ මතවාදී අරගලය අපිට දකින්න ලැබෙනවා 19 වෙනි සියවසේ අවසාන භාගයේ. අවසාන කාලේ මේක ක්‍රමිකව භික්ෂුන් වහන්සේලා නායකත්වය අරගෙන මේක ගොඩනගමින් යනවා. ඊට පස්සේ 20 වෙනි සියවසේ මුල් භාගය ඒකට නැත්නම් 1900න් පසු ආරම්භ වෙන යුගයේ මේ ජාතික ව්‍යාපාරයේ වේගෙන් ඉස්සරහට යන අවධියක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක තමයි මේ ජාතික ව්‍යාපාරයට ගිහි නායකයෙක් හිටියා. අඩකාරික ධර්මපාල. ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එරෙහිව ඊටාම වේගවත් සටන්කාමී අරගලයක් සමාජය තුළ අරගෙන. ඔහු බය නැතුව නිර්දය ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විවේචනය කළා. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විවේචනය කළා විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජනතාව සංවිධානය කරනවා. මෙන්න මේක තුළ ඉතාම සටන්කාමී ජව සම්පන්න ජාතික ව්‍යාපාරයක් එක පැත්තකින් ගොඩනැගෙනවා. මේක කියනවා අපි ආගමික පොදු ව්‍යාපාරය කියලා. නැත්නම් මේ කියනවා පොදුවේ ගත්තන් පස්සේ මම කැමති මේක ජාතික ව්‍යාපාරය කියලා කියන්නේ. මොකද අපිට මේක දකින්න ලැබෙන දේශපාලන ව්‍යාපාර තිබුණා. නැත්නම් අය අනුකාරක ධර්මපාලතුමන්ලා වගේ අපේ ජාතික ව්‍යාපාරයට සැබෑ ලෙස ආදරය කරපු සැබෑ ලෙස නායකත්වයේ දීපු නායකයෝ පාවලා දීලා තමන්ගේ දේශපාලන බලවුමනාවන් සකස් කරගනිද්දී අවංකවම හෘදයාංගම සිය ජීවිතය ජාතික ව්‍යාපාරය වෙනුවෙන් කැප කරපු කෙනෙක් විදියට ධර්මපාලතුමා රට තුළ යමින් ජාතික ව්‍යාපාරය ගොඩනගනවා. මෙන්න මේ ජාතික ව්‍යාපාරය විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික මේ සියලු දේට එරෙහිව ජනතාව දැනුවත් කරමින් සංවිධානය කරමින් කටයුතු කළා. මෙන්න මේ වටපිටාව තුළ මේ ජාතික ව්‍යාපාරයේ තුළ ජාතික ව්‍යාපාර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගෙන යන මේ මතවාදී අරගලයට දෙවන්ත අවියක් ලෙස. එහෙම නැත්නම් අපි නූතනයේ ගත්තොත් ඒ කියන්නේ අතරම මිසයිල වගේ තමයි මේ අපේ කවියෝ තමන්ගේ කවි හඬ එහෙම නැත්නම් කවිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව යොදාගත්තේ. අන්න එතන තමයි අපිට කොළඹ යුගයේ මුල් තරංගයේ කවීන් හම්බෙන්නේ මේ කාලය තුළ. විශේෂයෙන්ම මේකෙදී අවශ්‍යතාවය වුණේ දා පරාදීනත්වයෙන් මිදිලා නිදහස් ස්වාධීන රටක් ගොඩනගා ගැනීම. එතකොට මේ නිදහස් ස්වාධීන රටක් නිවහල් ජාතියක් අදත් අපේ ප්‍රාර්ථනය නිදහස් නිවහල් රටක්. තවමත් අපි එදා ඉඳලා මේක ප්‍රාර්ථනා කරනවා. තවමත් අපිට ගොඩනැගිල්ලක් නැහැ වගේ පේන්නේ. නිදහස් නිවහල් රටක් ගොඩනැගුණා නම් අපි මෙතරම් පරාදීන නිවට ජාතියක් ලෙස නිවට රටක් ලෙස අපි හිඟා කන රටක් ලෙස හිඟා කන මිනිස්සු ලෙස මේ රටේ ජීවත් වෙන්න ඕනේද? නමුත් අපි අවංකවම කතාව ඒක. හැබැයි අපි ඒක ගැන නෙවෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවි පරපුර ගැන. ඒ නිසා අපිට දකින්න ලැබෙන මම මුලින් වගේ කවිය අවියක් කරගනිමින්
නිදහස් සටනට ජවය සපයන්නට එදා කොළඹ යුගයේ මුල් කවි පරපුර කටයුතු කළා. ඒ ඔවුන්ගේ යුග මෙහෙවරයි. එහෙනම් අපිට දකින්න ලැබෙන්නේ කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවීන් කටයුතු කළේ තමන් යුග මෙහෙවරක් ඉෂ්ට කිරීමෙන් වුණේ කටයුතු කළේ. විශේෂයෙන් මේ අතර ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ, පීඩා සිරිසේන මහත්තයා, ආනන්ද රාජකරුණ, ජී.එච්. පෙරේරලා වගේ මේ කවීන් තමන්ගේ කවිය, තමන්ගේ පෑන ජාතික සටන වෙනුවෙන් මේ. එතකොට මේ කවීන් මොකද්ද මේ කොළඹ යුගයේ පළමු තරංගයේ, එහෙම නැත්නම් ප්‍රථම තරංගයේ කොළඹ යුගයේ මුල් කවි පරපුර තමන්ගේ වස්තු විශ්ය බවට පත් කරගත්තේ දේශාභිමානය, ජාතිකානුරාගය, සමාජ සංශෝධනය, ළමා සිතුම් පැතුම්, ස්වභාව සෞන්දර්ය වර්ණාව, ආගමික චාරිත්‍ර හා බොදු බැතිය කියන මේවා තමයි ඔවුන් වස්තු විශ්ය බවට පත් කරගත්තේ. විශේෂයෙන්ම අපිට ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ අපිට දකින්න ලැබෙනවා උන්වහන්සේ අපේ රටේ ජන්මලාභය නොලැබුවා. උන්වහන්සේගේ රට ලෙස සැලකුවේ අපේ රට. එතකොට අපේ රටේ ජාතික නිදහස් අරගලය වෙනුවෙන් උන්වහන්සේ ලංකා මාතා, ජාතික තොටිල්ල, නිදහසේ දැහැන මේ වගේ කාව්‍ය කෘති ගණනාවක් රචනා කළා. ඉතින් ඇත්තටම අපේ අදටත් බටහිරට එහෙම නැත්නම් බටහිරට කඹරන, බටහිර දේ උසස් කළ සලකන, අපේ දේ පහත් කළ සලකන අපේ නූතන සමාජයේ, නූතන මේ රටේ ඇතැම් අය මේ රටේ නොඉපදේවා කියන ප්‍රාර්ථනා කරන මොහොතක මේ රටට වෙනත් රටක ඉපදිලා ආපු ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ මේ රට තමන්ගේ මව් රට විදිහට අරගෙන මේ රටේ නිදහස් සටනට මේ ජාතියට එකතු වෙන්න නිසා. ඉතින් අපිට උන්වහන්සේ ලියපු ඒ කවිවල අපිට දකින්න ලැබෙන නිදහසේ දැහැන කෘතියේ උන්වහන්සේ කවියක් ලියනවා මෙහෙම: මුන කරුමයද තව ඇහැරුණු බවක් නැහැ, පැන පැන බියව මුළු වැදුමින් පලක් නැහැ, දිනුමත් පෙරදුමත් කෝකත් කමක් නැහැ, එනු ඉදිරියට නැත හොත් නිද හසක් නැහැ. අතරම ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ විතරක් නෙමෙයි, පීඩා සිරිසේන මහත්තයා වගේ දේශාභිමානය, ජාතිකානුරාගය අගයමින් කවි ලිව්වේ. පීඩා සිරිසේන මහත්තයා අනුස්මරණ කියන පද්‍ය පන්තියේ ලියනවා: ලෝ වැඩ නොකොට සියතට පත්දී කෑම, ඒ ජඩ මිනිස් ගතියක් බව කිව්පේම, පෑදිඩ තෙදවිකුම් දැරු පැර කුම්වාම, දීහඬ තුති වදන් පවසමු හැමදාම. අතරම අපි එදාට නෙවෙයි මේක අදටයි අවශ්‍ය අපිට. අවසරවද අපේ සාහිත්‍ය රසවින්දනය අපෙන් ගිලිලා ගිහිල්ලා අපි සාහිත්‍ය නෙවෙයි අද හරියට ඇත්තටම මේ සාහිත්‍ය රස විඳින්න ඉස්සෙල්ලා අඩුතර මේ කන කෑමවා රස විඳින්න දන්නේ නැති මිනිස් කොට්ටාසයක් බවට, අවිඥානික මිනිස් කොට්ටාසයක් බවට පත් වෙනවා. ඉතින් මේක ඇතුලේ සාහිත්‍ය පරිහානියට යනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. නමුත් අපි උත්සාහ කරන ඇත්තටම බොහෝ වෙලාවට අපි හිතන් ඉන්නේ මැෂින් ටිකක් වුණා කියලා. ඉතින් ඒක නිසා අපි හැමෝම මම අර මුලින් කිව්වා වගේ හැමෝම කල්පනා කරනවා මැෂින් එකක තියෙන්නේ ඇන නට් මුරිච්චි
මේ වගේව තියෙන කෑලි තියෙන මේවා හයි කරන එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ වගේ තමයි මිනිස්සු හදන්න හිතන්නේත් අපි ගොඩාක් දෙමව්පියෝ වගේ අපි අවාසනාවකට අපිටත් මේ තරගකාරී රටාව ඇතුලේ මැෂින් එකක් තමයි හදන්නේ. මොකද උදේ පාන්දර ළමයා ඉස්කෝලේට අරන් යනවා බස් කඩේට ගෙනියනවා වගේ. එතන ඉඳලා ඊට පස්සේ මෙහා පැත්තට ගෙනල්ලා අපි ටියුෂන් පන්තියට දානවා. මම ටියුෂන් ගුරුවෙක්. ඒක මගේ රැකියාව. නමුත් මම කියන්නේ ඇත්තටම මම ටියුෂන් ගියේ නැත. මම මගේ අධ්‍යාපන ලැබුවේ ටියුෂන් එකකින් නෙමෙයි. මෙන්න මේක තමයි මම කියන්නේ. මම ටියුෂන් ගුරුවරයෙක්. හැබැයි ඒක කනගාටුවෙන් මම කියන්නේ මොකද මට මේ රටේ මගේ අධ්‍යාපනයට මේ රටේ විශ්වවිද්‍යාලයෙන් එහෙම නැත්නම් අධ්‍යාපනයේ ලැබපු තත්ත්වයන් එක්ක අධ්‍යාපන ලැබුව අයට ඉතින් එළියට එනකොට අධ්‍යාපනය අවසන් කරනකොට මේ රටේ ඕන්ට ගැලපෙන වෘත්ති නැහැ කොහෙවත්. ඉතින් සමහර වෙලාවට අපි අය කියනවා මේ සිංහල ඉගෙනගෙන මොකද කරන්න පුළුවන් කියලා. ඇත්තටම සිංහල ඉගෙනගෙන මේ සිංහල ඉගෙනගෙන කරන්න තියෙන එකම දේ තමයි මේ මිනිස්සු මානවවාදී සංවේදී බව. මිනිස්සු විතේ සංවේදී බව. මේකයි අද අවශ්‍යම. මේකයි අපිට නැත්තේ. ඉතින් මේක ගොඩනගන එක කාර්යයක්. මේකත් මේ සමාජයේ එක ක්‍රියාවලියක්. මොකද භාෂාව අපි දන්නවා පුරුදේ කියලා යුරෝපය තුනේ මොකද ලතින් භාෂාවත් එක තමයි ඉතිහාසය භාෂාවගේ දේවල් එක තමයි පුරුදේ කියලා තුනේ. ඊට පස්සේ තමයි මේ කාර්මිකකරණය කියන එක ඇති වෙන්නේ. විද්‍යාව කියන එක එන්නේ එතනින්. ඉතින් ඒක නිසා අපිට මේ භාෂාව කියන එක ඉගෙන ගත්තායි කියලා අද බොහෝ දෙනා හිතන මොකද්ද මේක කරන්න පුළුවන් මේ ඉතිහාසය ඉගෙනගෙන කරන්න පුළුවන්. සාහිත්‍ය සහ ඉතිහාසය වගේ විෂයක් කියලා කියන්නේ මිනිහෙක්ගේ කකුලක් අතක් එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍රයකට තම මැෂින් එකක අඩයක් මුරිච්චයක් නෙවෙයි මිනිහෙක් කියන එක තමයි මට කියන්නේ. එතකොට අපිට මෙන්න මේ සිංහල සාහිත්‍ය අපෙන් ගිලිලා ගෙන්න තියෙනවා. අද යුග මෙහෙවර අදත් යුග මෙහෙවරට මේවා අවශ්‍ය වෙලා තියෙන යුගයක්. නමුත් කෙසේ නමුත් එදා වස්තු විශේෂ කරගත්තේ මෙන්න මේ පදේ. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි අපි කිව්වා මේ දේශාභාණේ ජාතකානුරාගයේ වගේම අපිට දකින්න වෙන පැරණි පද්‍ය තුල කියන්නේ බෞද්ධ ආගමික චරිත බොදු බැතිය මේ වගේවත් අපිට දකින්න ලැබෙනවා. දැන් ටිබෙට් හාමුදුරන්ගේ ජාතික තොටිල්ල පද්‍ය පන්තියේ අපිට දකින්න ලැබෙනවා චරිත මේ අල්ලා පද්‍ය නිර්මාණය කරපු ආගමික චරිත. ඒක අපි උදාහරණයක් විදිහට ගත්තොත් තවුසේ කුසේ ඇඳ පැලඳා පඬුවස් දෙව්මා නිරින්දා මා කඳුරින් ගොඩ බටදා මගුලක් වීලක මුළුත් පඬුවස් දෙව් මහ නිරින්දා. තර මේ චරිත උපයෝගී කරගෙන තියෙනවා. එහෙනම් අපිට දකින්න ලැබෙනවා වස්තු විශේෂ. ඒ විතරක් නෙවෙයි ආනන්ද රාජකරණ මහත්තයා සෝභා සෞන්දර්යය නැත්නම් කියන්නේ කාව්‍ය නිර්මාණ සඳහා කියන්නේ සෝභා සෞන්දර්ය වර්ණාවට යොදාගෙන තියෙනවා. ගඟ පද්‍ය පන්ති ගත්තොත් ටිකින් ටිකම කඳු මුදුනෙන් බැස්ස නුඹයි සැදී වැඩි ගම්මානෙට ගැලූ නුඹයි ටිකේ ටිකිරි සුරතල් ඇදරියක් වගේ කැපිලි සිනාවෙන් බැස ආගමුණගේ මේ අතරම ආනන්ද රාජකරුණ මහත්තයාගේ ගඟ පද්‍ය පන්තියෙන් උපුටාගත්තු කවි දෙකක්. එතකොට මේකෙදි අපිට දකින්න ලැබෙන පැරණි කවීන් එහෙම නැත්නම් කොළඹ යුගයේ පළමු තරංගයේ කවීන් සෝභා සෞන්දර්යයත් තම වස්තු විශේෂ විදිහට ගත්තා. ඒ වගේම අපිට මේ පද්‍ය දේශ බැලීමෙන් අපිට දකින්න ලැබෙන තවත් දෙයක් තමයි මේ කොළඹ යුගයේ පළමු තරංගයේ කවීන් සිය කාව්‍ය බස හැසිරවීමේදී විශේෂයෙන්ම කාව්‍ය භාෂාව පැරණි පුරාතන පද්‍ය කාව්‍ය භාෂාවේ ආభాසය ලැබලා තියෙනවා කියන එක. ඒ වගේම කටවහරට හුරු අතම් පද්‍යවලදී අපිට දකින්න කටවහරට හුරු ආවේගාත්මක සටන්කාමී බස්වාරක් යොදාගෙන තියෙනවා. ඒක අපිට දකින්න ලැබුණා නිදහසේ දහන්නේ අනුස්මරණයේ පද්‍ය පන්තියේ මීට කලින් කියු පද්‍යවලදී දකින්න ලැබුණා. ඒ වගේම තමයි
ළමා පද්‍ය නිර්මාණයේදී මේ අය යොදාගත්තා ඊටාම සරල සුකනමේ බස්වාරක් ළමා මනසට ගෝචර වෙන ආකාරයේ බසක් යොදාගත්තා. එහෙනම් අපිට කොළඹ යුගයේ පළමු කාව්‍ය පරපුරේ භාෂාව ලෙස අපිට දකින්න ලැබෙන්නේ භාෂාවේ තියෙන සුවිශේෂීතා. එතකොට ඒක මේගොල්ලන්ගේ කාව්‍ය සංකල්පනා මොනවද? කොළඹ යුගයේ කාව්‍ය සංකල්ප අපිට විශේෂයෙන්ම කාව්‍ය සංකල්ප ගොඩනැගීමේදී විශේෂයෙන්ම කියන්නේ ළමා මනසට ගෝචර වන ආකාරයෙන් නව සංකල්ප රූප භාවිතයට ගැනීමට සමත්කම් දක්වලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ දේශාභිමානයේ ජාතිකානුරාගය නිර්මාණය වන ආකාර නිර්මිත පද්‍යවලදී පැරණි කවි සමය ඇසුරින් කාව්‍ය සංකල්ප ගොඩනගා ගැනීමට සමත්කම් දක්වලා තියෙනවා. එතකොට ඒකම අපිට දකින්න ලැබෙනවා විශේෂයෙන්ම ජාතික තොටිල්ල පද්‍ය පන්තිය ගත්තම ජාතික තොටිල්ල පද්‍ය පන්තියේදී අත්තටම තිබෙට් හාමුදුරුවෝ කියන්නේ නිකන් ළමයා චූටි දරුවා තොටිල්ල තියලා ඒ අතට මේ අතට පැද්දෙන ආකාරයට ලයන්විත තාලෙට තමයි කවිය ගායනා කරන්න පුළුවන්. ඒ ආකාරයට තමයි ඒක ලිව්වේ. ඒ විදිහට තමයි ඒක රචනා කළේ. එතකොට ඒකෙදී ළමයට ගැළපෙන ඊටාම සරල බසක් යොදාගත්තා. ඒ වගේම ආනන්ද රාජකරුණා මහත්තයාගේ ගඟ පද්‍ය පන්තිය ගත්තොත් ඒක උස කඳු දුරක ඉඳලා කුඩා දිය පාරක් විදිහට ඇවිල්ලා ඒ ගලාගෙන ඒ කන්දිය පාරක් විදිහට ගලාගෙන ඇවිල්ලා අතු ගංගා එකතු වෙලා විශාල වන ආකාරයක් ඒකේ පීනායන මාළු මේ වගේ ඒකේ පිපිලා තියෙන මල් මේ වගේ ස්වභාව සෞන්දර්යය අපූර්වට වර්ණනා කළා. අපූර්වට ඒවා සංකල්ප රූප විදියට යොදාගත්තා. ඒකම අපිට දකින්න යන කොළඹ යුගයේ පළමු කාව්‍ය පරපුරේ කාව්‍ය ආකෘතීන් ලෙස අපිට දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම බොහෝ වෙලාවට බොහෝ කියන්නේ සමුද්‍රඝෝෂ විරිත යොදාගෙන තිනවා. ඒ කියන්නේ සිව්පද ආකෘතියත් සමුද්‍රඝෝෂ විරිතත් ඒ වගේම කෙටි ගී විරිත් යොදා ගනිමින් එකනේ දැන් විශේෂයෙන්ම ජාතික තොටිල්ල පද්‍ය පන්තිවලදී වසත් විරිත වගේ ළමා මනසට ගැළපෙන ළමයින්ට ගෝචර වෙන ආකාරයේ විරිත් දාගෙන තියෙනවා. ඒ වගේම අපිට දකින්න ලැබෙන ගඟ පද්‍ය පන්තිය ගත්තොත් දෙපද ආකෘතිය, සිව්පද ආකෘතිය වගේ දෙපද ආකෘතිය කියන ඒවත් ආකෘතිය යොදාගෙන තියෙනවා. එතකොට විශේෂයෙන්ම කොළඹ යුගයේ මුල් කවි පරපුරේ තවත් දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි ඔවුන් තමන්ගේ නිර්මාණවල ශබ්ද රසය සහ අර්ථ රසය වැඩි කිරීම සඳහා කියන්නේ එලිසමේ අනුප්‍රාසය යනාදී කාව්‍ය අලංකාරත් උපමා රූපක යනාදියත් යොදාගෙන තියෙනවා අපිට දකින්න ලැබෙනවා. ඒක තමයි අපිට කොළඹ යුගයේ මුල් කාව්‍ය පරපුරේ දකින්න ලැබෙන සුවිශේෂී කාව්‍ය ලක්ෂණ. ඊළඟට අපි කියනවා මේ අපි කිව්වේ නූතන කවියේ එක යුගයක්. ඊට පස්සේ අපි කිව්වා කොළඹ යුගයේ දෙවන යුගයක්. මොකද්ද මේ දෙවන යුගය කියලා කියන්නේ? ඇත්තටම දෙවන යුගය කියලා කියන්නේ 1930 ඉඳලා 1941 දක්වා කාලය. එතකොට මේ කාලය තුල අපිට දකින්න ලැබෙන විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ රටට ඉංග්‍රීසි සාහිත්‍ය, ඉංග්‍රීසි භාෂාව මේ රටේ අධ්‍යාපනයට එකතු වෙලා ඊය හදාරලා ඒ තුල නව ආකෘතියකින් හිතන්න, නව ආකාරයකින් දකින්න පටන් ගත්ත මිනිස්සු සමාජයක් බිහි වුණා. මිනිස් සමාජයක් බිහි වුණා. මේක කවියටත් මේ ආකාරයෙන් බලපෑවා. ඒ අනුව තමයි අපිට මේ රොමැන්ටික් වාදය කියන එක එහෙම නැත්නම් අද්භූත වාදය කියන එක අපිට එන්නේ. විශේෂයෙන්ම මේක ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල් වල මතුවෙච්ච සංකල්පයක්. ඒක ඇත්තටම බටහිර රටවල් වල මේක මතුවෙන්නේ ධනවාදය, කියන්නේ ධනේශ්වර ආර්ථික ක්‍රමය යටතේ ගොඩනැගෙන මිනිස් සම්බන්ධතාවලට එරෙහිව දේශපාලන සෞන්දර්යයක් උදෙසා තමයි මේක ගොඩනැගෙන්නේ.
ඒ නිසා තමයි ඇතම් අය මේ කවිය මිනිසා සඳහාද කවිය සඳහාද කියන වගේ සංවාදත් ආව මෙන්න මේ සංකල්පනා තුළ. කෙසේ නමුත් අපි ඒක ගැන එච්චර දරාරුම් දේවල් ගැන අපි කතා කරන්න යන්නේ මේ රොමැන්ටික් වාදය කියන එක. මොකද්ද මේ රොමැන්ටික් වාදය කියලා කියන්නේ? එතකොට මේ කොළඹ දෙවන කාව්‍ය පරපුර සෝබාදාමට ආදරයට ප්‍රේමයට ස්ත්‍රියට සාමාන්‍ය ජනයාගේ සිතුම් පැතුම් වලට ප්‍රමුඛතාවයක් දෙමින් රොමැන්ටික් කාව්‍ය නිර්මාණය කරන්න පටන් ගත්තා. එසේ මේ කවියෙන් අපිට දකින්න ලැබෙනවා පුරාණ කවි බසට එරෙහිව විවහාර බසට මුල් තැන දෙමින් කවි ලියපු ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන් මේ කොළඹ යුගයේ දෙවන තරංගයට ආය කවින් ලෙස පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, පීමර ප්‍රේමතිලක, විවලරත්න කුමාරගම, චන්ද්‍රරත්න මානවසිංහ, එච්.එම්. කුඩලිගම, කපිලී සෙනවිරත්න වගේ කවියෝ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේගොල්ලෝ මොනවද මම අර මුලින් කිව්වා වගේ මේගොල්ලෝ තමන්ගේ කවි නිර්මාණ වලට යොදාගත්තේ වස්තු විශේෂ විදියට යොදාගත්තේ ප්‍රේමය, ස්වභාව සෞන්දර්යය, සමාජ අසාධාරණය, ගැමි ජීවිතය, ඒ වගේ විශේෂයෙන් කතා පුවත් කවියට නැගීම යන ආදී අපිට දකින්න ලැබෙනවා. ඒක මේගොල්ලන්ගේ භාෂාව සරල වාර්තා ස්වරූපී බස්වාරක්, සෞන්දර්යාත්මක බස්වාරක් දකින්න ලැබෙනවා. ජන කවි බස අපිට දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ සිය කාව්‍ය සංකල්පනා ලෙස නවතම කාව්‍ය සංකල්පනා වගේම රොමැන්ටික් කවියන්ගේ නිර්මාණ ආభాසයෙන් සකස් කරගත් සංකල්පත් මේගොල්ලෝ කාව්‍ය තුල අපිට දකින්න ලැබෙනවා. ඒක කොළඹ යුගයේ දෙවන තරංගයේ කවියන්ගේ අපිට දකින්න ලැබෙන තවත් සිව්පද ආකෘතිය, දෙපද ආකෘතිය වගේම ගී ආකෘතියත් අපිට මේගොල්ලන්ගේ කාව්‍ය තුල දකින්න ලැබෙනවා. එතකොට මේ කොළඹ යුගයේ ඇතම් විලාවට අපෙන් දරුවෝ අහන ප්‍රශ්න තමයි මේ කොළඹ යුගයේ දෙවන පරපුරටද අයිති කුමාරතුංග මුනිදාස මහත්මයා. අතරම ඒ කාලයේම තමයි ඒ කාලවකවානුව තුළ කුමාරතුංග මුනිදාස මහත්මයා වගේ අය කාව්‍ය රචනා කළා. නමුත් ඔවුන් අපි කොළඹ යුගයේ දෙවනි තරංගයේ හැටියට සැලකන්නේ නැතුව අපි ඔවුන් වෙනස්ම විදිහකට ගන්නවා. ඒක තමයි හෙළහවුල කියලා. රයිට් අපි ඒ ගැන අපි වෙනම කතා කරමු.